2021 වර්ෂයේ පළමු පුරපසළොස්වක් පොහෝදා දුරුතු පුන් පොහෝදා සියලු ලෝවැසි ජනතාවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි සූදානම් වන්නේ. අද දවසේ ලක්ඛණ්ඩ බුද්ධ රශ්මී පෝදා විශේෂ ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ අංක 12 වටගොඩ පන්සල පාරේ අරුප්පල මහනුවර ලිපිණයේ පදිංචි චන්ද්‍රා වන්‍යාරච්චි ස්වාමි පුරුෂයා සහ කුසල ඩන්ස්ටන් තොසිනි යන දූදරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සුපින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වූ අද වැනි දුරුතු පුරපසළොස්වක් පොහෝදා ලක්ඛණ්ඩ බුද්ධ රශ්මී පෝදා විශේෂ ධර්මානුශාසනාව සඳහා අපි සදහැ සිතින් ඇරයුම් කරමින් මේ ධර්ම මණ්ඩපය වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හෝරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්ඛණ්ඩ බුද්ධ රශ්මී පෝදා විශේෂ ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දුරුතු පුන් පොහෝ දවස නව වසරක් ආරම්භ වෙලා මේ ආරම්භ වූ නව වසරේ පළවෙනි පුන් පොහෝ දවස. දුරුතු පුන් පොහෝ දවස කියන්නේ බෞද්ධයන් හැටියට ශාසනික වශයෙන් ඊටාම වැදගත් ශාසනික කාරණා රැසක් යෙදෙන පුන් පොහෝ දවසක්. ඉතින් අද මේ උතුම් පුන් පොහෝ දවසේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද වගේ දුරුතු පුන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් දමනය කරපු 1000ක් මහරහතන් වහන්සේලා එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබපු උරුවෙල් කාශ්‍යපත් එක්ක 500ක් නදී කාශ්‍යප එක්ක 300ක් ගයා කාශ්‍යප සමග 200ක පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් ආදිත්ත පරියාය කියන සූත්‍ර දේශනාවෙන් බණහලා උතුම් ධර්මය අවබෝධ කරගත දවස. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය සිද්ධ වුණෙත් අද වගේ පුන් පොහෝ දවසක. ප්‍රථම ලංකා ගමනේ මයංගනයට වැඩම කරපු ලංකා ගමන. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව හැටියට බිම්බිසාර මහරජතුමාගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා වේල්වනේ ආරාමයක් හැටියට පූජා කරන්න. එතකොට මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච පුන් පොහෝ දවසක් හැටියට
දුරුතුපුන් පොහොය ධර්මය හඳුන්නනවා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන අපි සිහිකරොත්. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා බෝධි මූලයේ වැඩ සිටිද්දි. ඔබ දන්නවා උන්වහන්සේ වජිරාසනය මත සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා දසබිම්බරක් මාර සේනා පරාජය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා සතියක් විමුක්තිසුව විඳමින් බෝධි මූලයේම අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. උන්වහන්සේ ඉරියව්වවත් වෙනස් නොකර ඒ වජිරාසනින් නැකිටින්නවත් නැතිව ඒ ඉරියව්වෙම විමුක්තිසුව විඳමින් සතියක් වැඩ සිටිය. ඔය අතර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා අනාගතයේ උන්වහන්සේගේ ධර්මය ලෝකෙ පිහිටන්නේ කොයි ආකාරයටද. මේ ධර්මය ලෝකෙ පවතින්නේ මොන විදිහටද. උන්වහන්සේ දකිනවා මේ ලංකා භූමිය පෙර බුද්ධ ශාසන පවා පිහිටි මේ උතුම් ලංකා භූමිය මුල් කරගෙන බොහෝ කාලයක් ලෝකෙ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ නොයෙක් ගෝත්‍රික පිරිස් වගේම දරුණු යක්ෂයන් අමනුස්්‍යයන් මේ මනුස්්‍යයන්ව පාලනය කරමින් හිටපු කාලයක්. මේ යක්ෂයන්ගේ මේ රට බේරගෙන ආරක්ෂා කරලා ඒ රටේ ඉන්න මනුස්්‍යයන්ට අනාගත බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ආරක්ෂාව සැලසිය යුතුයි කියලා වජිරාසනයේ මතදිමයි උන්වහන්සේ ලංකා භූමිය දැකලා ඒ අධිෂ්ඨානය හිතේ ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සත්සති අවසන් කරලා ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව සිදු කරා පස්වක භික්‍ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. එදා කොන්නඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්වෙලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම මේ බුද්ධ ශාසනයේ තුනුරුවන් පහළ වුණ. වජිරාසනයේ ළඟ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධරත්නය පහළ වුණා. ඇසලපුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධම්මරත්නය පහළ වුණා. ඒ දේශනාව අවසානයේ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්වෙලා එහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම සංඝරත්නය පහළ වෙලා තුනුරුවන් පහළ වුණා. ඊළඟට යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනෙක් මේ ශාසනයට එකතු වුණා. මේ හැමෝම උතුම් ධර්මය අවබෝධ කරගත් මහරහතන් වහන්සේලා පස්වක භික්ෂූන් වහන්සේලාත් යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනත් පළවෙනි වස් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ සමග ඉසිපතන මිගදාය භූමියේ පළවෙනි වස් කාලෙ ගත කර 69. මේ වස් කාලේ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරනවා චරත භික්ඛවේ චාරිකම් මහණෙනි චාරිකාය වඩින්න. බහුජන හිතාය බොහෝ දෙනාට හිත පිණිස. බහුජන සුඛාය බොහෝ දෙනාට සැප පිණිස. අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාට හිත පිණිස අර්ථය පිණිස සැප පිණිස. එතවට මිනිස්සුන්ට විතරක් නෙමේ. අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට යහපත පිණිස ගම්නියම් ගම්පුරා වැඩම කරමින් ආදි කල්්‍යයාන මජ්්‍යය කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේද. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කර. ඔබ අහලා තියෙනවා පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරද්දී ඒ දීපු අවවාදි සඳහන් කරනවා එක මගකින් දෙනමක් යන්නට එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ දහම් පණවිඩේ ව්‍යාප්ත කරන්න අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. මග තොටේ මුණ ගැහෙන අයට පින් ඇති අයට
මේ ධර්ම පණවිඩය මේ ධර්මයේ මුලැමැදාග පිරිසිදු අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියල 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරා. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කරේ උරුවෙල් දනව්වට. ඒ වඩින මගදී කප්පාසික කියන වනයේදි තිංස වගේ කුමාරවරුත් මුණ ගැහුණ. ඒ අයටත් ධර්ම දේශනා කරා ඔවුන් ධර්මාවබෝධය ලැබුවා. ඒ අයටත් එහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඒ අය පිටත් වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ ඉතනින් වැඩම කරේ උරුවෙල් දනව්වට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමෙන්ට. පිංගතුනි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයන් දමනය කරන්න වැඩම කරපු ගමනේ මුලින්ම මේ අය පිළිගත්තේ නෑ. ඒ අය හිතාගෙන හිටියේ ඒ අය රහත් කියලා. උරුවෙල් කාශ්‍යප රහත් නොවී තමන් රහත් වනා කියෙන වැරදි දෘෂ්ටියක බැසගෙන හිටපු කෙනෙ. නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන ඇත් ඒ වගේ. ඒ අයගේ ගෝලයොත් හිතාගෙන හිටිය අපේ ගුරුවරයා රහත් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිරිසව ධර්මයට යොමු කරගන්න නොයෙක් විදි ප්‍රාතිහාරි පෑව. 1000 ගණනක් ප්‍රාතිහාර දැක්වා කියල විනේ සඳහන් වෙලා තියෙනවා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාම. ඒ හැම අවස්ථාවකම ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙළහර පානවා දැකල පුදුමෙන් පුදුමට පත්වෙනවා මේ ශ්‍රමණය මහා පුදුම කෙනෙක්. මහා ඉරදිමතේ. ඒ වනාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යප උත්තමය වගේ රහතෙක් නන්නේ මේ කියලා අයහිතෙනවා. උන්වහන්සේගේ ප්‍රාතිහාර දැක්කට හිතනවා ඔය ඉතින් පෙළහර පෑවට අපේ උරුවෙල් කාශ්‍යප උත්තමය තමයි රහත් කියලා වැරදි දෘෂ්ටියක බැසගෙන හිටියේ. ඔය අතර බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වෙන්නේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩයින් අතර දවසක් අංග මගද වාසී උරුවෙල් කාශ්‍යපගේ දායක පිරිස බොහෝ දායකයෝ රාජ කුමාරුරු සිටුවරු බොහොම ධනවත් අය පෙරහැරෙන් ඇවිල්ල එදා දවසේ පුද පූජාරගෙන එනවා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා අද වගේ පුන් පොහෝ දවස. කලින් දවස රාත්‍රී උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ එතකොට දන්නේ නෑ මේ බුදු කෙනෙක් කියලා තාම අඳුනගෙන නෑ. මේ ඉර්දිමත් ශ්‍රමණයා ප්‍රාතිහාර පහන මේ ඉර්දි මේ පෙළහර පාන මේ ශ්‍රමණයන් වහන්සේ හෙට මගේ දායකයෝ එනකොට මේ ආරාමි හිටියොත්. මගේ දායකයෝ ඉදිරියේත් ඔය වගේ මොනවහරි ප්‍රාතිහාරයක් ඉර්දිමය දෙයක් පෙන්නුව මගේ දායකයෝ ඔක්කොම මේ ශ්‍රමණයට පහදී. එතකොට අපිට තියෙන ලාභ සත්කාර නැති වෙලායයි. ඒ නිසා හිට මගේ දායකව ඉන්න කලින් කොහොමහරි මේ ශ්‍රමණය මෙතනින් එලෝ ගන්න ඕන පන්න ගන්න ඕන කියල හිතුව. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. උන්වහන්සේ හිමිදිරි උදෑසනින් පාත්‍ර සිවුරු අරගෙන අහසීම වැඩම කරා උතුරු කුරු දිවයින යැන හිමාල කඳු මුදුනේ පිහිටි. ඉතාම රමණීය දෙවියන් අරක් ගත්ත භූමිය මනුස්ස වාසයක් නැති තැනක් හැටියට සඳහන් වෙනවා. උතුරු කුරු දිවයින. බුදුරජාණන් වහන්සේට දෙවියන් විසින් දන් පිළිගන්නනත් දිවිය භෝජන. උන්වහන්සේ අනුවතත්ව විල අසල පැම් පහසු වෙලා මේ දානෙ වලඳලා විවේකෙන් භාවනාවට සමවැදිලා සමාපත්තිීල් ලෝකෙ දිහා බලනකොට එදා දකිනව බුදු ඇසින් අනාගතයේ ධර්මය පිහිටන මේ ලංකා භූමිය. එදා මයිංගනයට විශාල යක්ෂ පිරිසක් එකතු වෙලා යක්ෂ සමාගමක්කි ඔවුන්ගේ රැස්වීම. ඔවු මයිංගන භූමිය තමයි මේ රැස්වීම වෙනුවෙන් තෝරගෙන තිබුණේදා. ලංකා භූමිය පුරා ඉන්න දරුණු යක්ෂයන් ඒ භූමියට එදා එකතු වෙන දවස. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකළ කල්පනා කරනවා අද මේ අක්ෂයන්ව දමනය කරලා මේ මනුස්්‍යයන්ට මේ අමනුස්්‍යයන්ගේ යක්ෂයන් වෙනන අනතුරුවලින් මේ මනුස්්‍යයන්ව ආරක්ෂා කරලා අනාගතයේ ධර්මී පිහිටන මේ භූමිය මේ යක්ෂයන්ගෙන් ආරක්ෂා කරන්න අද සුදුසු දවස. උන්වහන්සේ අහසිම්ම ඒ භූමියෙන් අර අනෝතත්ව විලාසලින් අහසිම වැඩම කරන්නේ ලංකා භූමියට.
එදා මයංගනයට විශාල යක්ෂ පිරිසක් එකතු වෙච්ච දවස බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා උන්වහන්සේගේ නිසීදනය අපි කියන්නේ සාමාන්‍ය කියන පත්කඩේ කියලා බිම වාඩි වෙන්න එළනවා. මේ නිසීදනය අහස එලාගෙන ඒ මත භාවනා ඉරියව්වෙන් අහසේ වැඩ සිටිය. මයංගන භූමියට ඉහළ අහසේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම කරේ උන්වහන්සේ ප්‍රාතිහාරයක් දැක්ව. මහා ගණ අන්ධකාරයක් මැව්වා. උන්වහන්සේ ගීරදි බලේ දැන් අර දහවල් කාලි මේ එකතු වෙලා හිටපු යක්ෂ පිරිස මේ අමනුස්ස පිරිසට හිටි ගමන් මහා ගණ අන්ධකාරයක් ඇති වුණා. ළඟඉන්න කෙනාට ඊළඟ කෙනා නොපෙනෙන මට්ටමට මහා අන්ධකාරයක් අඳුරක් ඇති වුණ. ඔවුන් බියෙන් තැතිගත්ත මොකක්ද මේ වුණේ එක පාට මොකක්ද මේ වෙලාවෙ වුණේ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් අහසේ උන්වහන්සේ පේන්න සැලැස්ව. අහසේ වැඩඉන්න මේ ශ්‍රමණයන් වහන්සේව දැක්ක යක්ෂයෝමි දන්නේ නෑ බුදු කෙනෙක්ද උන්වහන්සේගේ හැකියාව ඔය මොනුවත් දන්නේ නෑ. සමහර යක්ෂයෝ හිතනවා මේ කවුද මේ අපිටත් වඩා බලසම්පන්න යක්ෂේ කද්ද මේ කියලා. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ අහසේ ඉඳං මේ යක්ෂ පිරිස අමතලා කියනවා යක්ෂයිනි. මේ භූමිය අනාගතයේ තථාගත ධර්මයේ පිහිටන භූමිය. ඒ නිසා නුඹල මේ භූමියෙන් ඉවත්වෙන්න. නුඹලාට රිසිසේ සැපසේ ඉතාම සතුටින් ඉන්න භූමියක් මං මවලා නුඹලාට ඒක ඉන්න සලස්සන්නම් කියලා. මුලින් මේ යක්ෂයෝ කැමති වෙන්නේ නෑ. උන්වහන්සේ ඉල්ලීමක් කරනවා මට නිසීදනය එලාගන්න පහළ වැඩ ඉන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියලා. උන්වහන්සේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෙන සලස්සනවා. ඔබ දැකල ඇති සමහර බුදුරජාණන් වහන්ස මයංගනයට වැඩම කරපු ඡායාරූප ඔය සිතුවං කරණය කරපු සිතුවං. විහාරවල ඒ සිතුවං වල සඳහන් වෙන උන්වහන්සේ අහසේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෝගෙන අහසේ වැඩඉන්න සිතුවම් නිර්මාණය කරපු සිතුවා. ඒ ගිනිදැල් විහිදෝගෙන අහස නිසීදනය ලාගෙන වැඩඉන්නකොට මේ අක්ෂයන් ඈතට ඉවත් වෙලා උන්වහන්සේට වැඩඉන්න ඉඩ සැලැස්ව. බුදුරජාණන් වහන්සේ පහලට වැඩම කළ නිසීදනය එලාගෙන ඒ මත වැඩ සිටිය. මුලින් මේ යක්ෂයන් කැමති උන්නෑ මේ භූමියෙන් ඉවත්වෙන. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් ගිරි දිවයින නමින් දූපතක් මේ ලංකා භූමියට ඉරදියෙන් ලංකරා කියන. උන්වහන්සේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෝනකොට මේ යක්ෂයම් බය වෙලා පස්සෙන් පස්සට ඈතට ගිය. අනිත් අයටවත් ගහකොලටවත් සතාසිව්පාවකුටුවත් මනුස්සේකුටුවත් ඒ ගිනි දැලකින් හානියක් වෙනවා නොමේ. හැබැයි මේ යක්ෂයන්ට පේනවා. ඔවුන් බියෙන් පස්සෙන් පස්සට ගිය. බුදුරජාණන් වහන්සේ ගිනි ජාලාවන් ටික ටික ඈතට මුළු ලංකා භූමිය පුරාම ඉරදියෙන් විසිරෙන විදිහට පේන සැලැස් වගේ එක යක්ෂයන්ට පමණක් පේන ඉරදිමේ දෙයක්. ඔවුන් බියේ තැතිගත්ත මේ යක්ෂයන් බුදුරජාණන් වහන්සේ අමනුස්සේකුටවත් කාටවත් බිය තැති ගැනින් හිංසාවක් කරන කෙනෙක්ට මේ බුදුවරු කියන්. බුදුරජාණන් වහන්සේ වදාලා නුඹලාට සැපසේ බිය තැති ගැනීමක් නැතුව මේ භූමිය ඉන්න පුළුවන් කියලා ගිරි දිවයින මේ ලංකා භූමියට ලංකරනකොට ඔවුන්නේ ගිරි දිවයිනට පලාගිය. මේ ගිරි දිවයින කියලා මේ මවපු මේ දූපතේ ඔවුන්ට රිසිසේ ඉන්න පුළුවන් ඒ ආහාර පාන ගස් කොළන් ඒ සැප පහසුකම් මේ සියල් ඇති මේ දූපත. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් මේ ලංකා භූමියෙන් ඈතට මහා සාගරින් ඈතට ඉරදියෙන් අධිෂ්ඨාන කළ ඇත් කරා කියලා. ඒ විතරක් නෙමෙයි මේ ලංකා භූමිය වටා බුදුරජාණන් වහන්සේ අහසින් මේ ලංකා භූමිය වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා කරමින් මේ භූමිය ආරක්ෂා කර අධිෂ්ඨානය. මේ අමනුස්්‍යයන්ට ආයමත් මේ භූමියයට ඇතුල් වෙලා මනුස්්‍යයන්ට අනතුරක් විපතක් කරන්න බැරිවෙන විදිහට බුද්ධ අධිෂ්ඨානය මේ භූමිය ආරක්ෂා කරන. එදා මේ යක්ෂයන් පලවාහරින මේ සිදුවීමත් එක්ක ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු මේ යක්ෂයන්ට බයේ තැතිගෙන හිටපු මිනිස්සු ඇතුළු ප්‍රාදේශය පාලකොරු බොහෝ පිරිසක්ගේ භූමියයට එකතු වුණ. එදා සබරකම පාලනය කරපු පාලකයා
ප්‍රාදේශීය පාලකෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට අපේ ඉතිහාස සඳහන් වෙනවා සුමන සමන් දෙවියන්. ඒ වෙනකොට දේවගෝත්‍ර, යක්ෂ ගෝත්‍ර, නාග, රාක්ෂ මේ වගේ යම් යම් ගෝත්‍රික හැටියට පිරිස් හිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අද මයංගන චෛත්‍ය ඉදි කරලා තියෙන භූමියේ ඒ මත වැඩ සිටිමින් එදා ඒ පිරිසට දහම් දෙසුවා. ධර්ම දේශනා කරනවා. ඒ බණහල අවසන් වෙනකොට සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපට වන්දනා කරන්න ඔබ වහන්සේව සිහි කරගෙන අපට වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් අනේ අපිට ලබා දෙන්න. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් දහම් දෙසපු භූමියේ එදා ඉදිකරපු චෛත්‍යය මයංගන මහා සෑය මුලින්ම අද ඔය තියෙන්නේ ඊට පසු කාලීනවත් රජවරු කීප වතාවක් විශාල කරලා ඉදිකරපු චෛත්‍ය මුලින්ම ඉතා පොඩියට චෛත්‍යයක් හැටියට කේශ ධාතු තැන්පත් කළ මේ චෛත්‍ය ඉදි කරනවා සුමන සමන් දෙවියන් විසින්. එදා ඒ ප්‍රදේශය පාලනය කරපු පාලක රජතුමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අහසින්ම ආපහු දඹදිව් තලයට වඩිනවා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකොට දැන් අර අංග මගද වාසී පිරිස දානය අරගෙන ඇවිල්ලා පුද පූජාගෙනහල්ලා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට මේවා පරිත්‍යාග කරලා ඔවුන් සතුටු වෙලා දායකයෝ ටික ආපහු ගියා. මෙන්න ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවටත් වැඩම කරලා මේ කටයුතු අවසන් කළ අහසින් ආපහු වඩිනවා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ තාපසාරාමයට වඩිනකොට ඈතින් වඩිනවා දකිනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස. දැන් උරුවෙල් කාශ්‍යප ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ශ්‍රමණය කොහෙද ඔබ ගියේ? අද අපේ දායකයෝ ආවනේ. අද අංග මගද වාසී විශාල පිරිසක් ආව තෑගි බෝග අරගෙන පුද පූජා අරගෙන අපේ ආරාමයට. අපි හෙව්වා ඔබ වහන්සේ කෝ කියලා. අඳුන්නලා දෙන්න. ඔබ ඇයි මේ නොකියම කොහෙද මේ ගියේ කියලා ඇහුවා. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා උරුවෙල් කාශ්‍යප ඔබ ඊයේ රාත්‍රී මෙහෙම හිතුවනේ. හෙට මගේ දායකයෝ එනවා. මේ ශ්‍රමණය හිටියොත් මගේ දායකයෝ මේ ශ්‍රමණයට පහදී. ඒ නිසා හෙට දවසේ මගේ දායක පිරිස එන්න පෙර කොහොම හරි මේ ශ්‍රමණයාව මෙතනින් එලෝගන්න ඕන කියලා ඔබ ඒ රාත්‍රී එහෙම හිතුවනේ. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. එහෙම කියනකොට උරුවෙල් කාශ්‍යපට විශාල ලැජ්ජාවක් ඇති වුණා. මගේ හිතත් මේ ශ්‍රමණයන් වහන්සේ දකිනවා මහා පුදුම කෙනෙක්. ඒ වෙලාවේ වැඳ වැටුණ අනේ ස්වාමීනි මට සමාවන සේක්වා. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස ඊර්දි ප්‍රාතිහාර පාමි ආදේශනා ප්‍රාතිහාරිකයන් කෙනෙක්ගේ හිත කියවල. පිංගතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අපි කියන අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්ෂයි. කොහොමද උන්වහන්සේ කෙනෙක්ව හික්මවන්නේ? බුදුරජාණන් වහන්සේ කැමතිම ක්‍රමේ තමයි අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනාව මුල මැදාග පිරිසිදු අර්ථ සහිත නිවන් මග ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ කෙනෙක්ම හික්මවන්න දක්ෂයි. ඒක තමයි බුදුහාඳුර කැමතිම ක්‍රමේ. කෙනෙක්ව දමනය කරන්න ධර්මය. සමහර අය ඉන්නවා ධර්මය කිව්වට බණහන්න කැමති නෑ. බොහොම මාන්නක්කාරයි. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය දක්වන. කෙනෙක්ගේ හිත කියෝන. දැන් ඔබ හිතන්න ඔබ හිතන දේ කවුරු හරි කියනවනම් දැන් ඔයා හිතන්න මේක. ඔය හිතන එක හරියන්න. ඔයා දැන් මෙහෙම හිතනව නේද කියලා කවුරු හරි ඔබ ගැන. ඔබ හිතන දේ හරියටම ඔබේ හිත කියවන කෙනෙක් ඔබ ඉදිරියේ හිටියොත්. ඔබ ටිකක් තැතිගන්න. මෙයාට මගේ හිත පේනවනේද මං හිතන දේ දකිනවනේද කියලා ඔබ හෝ ඉදිරියේ දමනය වෙනවා. බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයෙන් දමනය කරලා ධර්ම දේශනා කරලා කෙනෙක්ව ධර්මාවබෝධයට හික්මෝනෝ.
සමහර අය ඉන්නවා එහෙමත් දමනය වෙන්නේ. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරය පාන. එරදි ප්‍රාතිහාරයෙන් දමනය කරන. ඔන්න ඔය විදිහට අනුශාසනා ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, ඉරදි ප්‍රාතිහාර කියන. මේ ක්‍රම තුනෙම්ම දෙව්මිනිස් ලෝකයාව දමනය කරලා නිවන පිණිස හික්මුවන්න උන්වහන්සේ දක්සයි. ඒ නිසා තමයි ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේට අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියලා කියන්න. දෙව්මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්ෂම කෙනෙක්. පිංහතුනේ එදා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ අය බණහල ධර්මය අවබෝධ කරගත්තා. ඒහි බෙක්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබුව. තමන්ගේ තවස් පිරිකර අර ගඟට වීසි කරලා දැම්ම. ඒවා ගඟේ ගහගෙන යනකොට නදී කාශ්‍යප ඇතුළු 300ක පිරිස මේවා දැකලා කල්පනා කරා මේ අපේ වැඩිමහල් සහෝදරය උරුවෙල් කාශ්‍යප අපේ තාපසයන් වහන්සේගේ තවස් පිරිකර නේද අනතුරක් අද දන්න යම් බලන්න කියල පිරිසාව. ඊළඟට ඒව දැකලා ගය නදී කාශ්‍යප 200ක පිරිසක් එක ඒ අඇත් එතට හොයාගෙනාව. දැන් උරුවෙල් කාශ්‍යප ඇතුළු 500යි නදී කාශ්‍යප ඇතුළු 300යි ගයා කාශ්‍යපත් එක්ක 200යි. මේ හැමෝම එතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණහලා එහි බෙක්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබූ. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා. ආදිත්ත පරියාය කියන සූට දේශනා මුල් කරගෙන. මේ ආයතන 6 කෙලෙස්සුන්ගෙන් ගිනිගන්න ආකාරයට අකුසල නිමිති සටහන් හිතේ මතකතියාගෙන ඉන්නවට වඩා. මේ ආයතන 6 එක්ක ඇස රත්වෙච්ච ගිනියන් වෙච්ච උලකින් ඇනගන්න එක හොඳයි කිව ඇහෙන් කෙලෙස් සහිත රූප බලලා ඒවැ නිමිති සටහන් මතකතියාගෙන අකුසල් සිහිකර කර ඉඳල මැරෙනවට වඩා. එහෙම මැරුණොත් එක්කො නිරේ අපා ඉපදිලා කල්ප ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට කනින් කෙලෙස් සහිතව අකුසල සහගත සබ්ද අහලා ඒවැ නිමිති සටහන් මතකතියාගෙන කෙලෙස් උපද්දව ඉඳල මැරුණොත් අපායි. ඊට වඩා හොඳයි කිව ගිනියන් වෙච්ච උලකින් කනට ඇනගන්න එක. එහෙම වුණා කියලා අපා යන්න දුකක් විදී කං ඇහෙන් නැතිවෙයි හැබැයි අපා යන්න. කෙනෙක් නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒවෑ කෙලෙස් සහිත සටහන් නිමිති සිහිකර කර අකුසල් උපද්දව ඉන්නවට වඩා හොඳයි ගිනියන් වෙච්ච නියනකින් නහය රැහැලදාගන්න කිව. ඒ බුදුහාදුරු මේ වගේ උපමාවලින් කියන්න මේ නහයට ඇනගන්නවත් උලකින් ඇහැට ඇනගන්නවත් කියන එක නෙමෙයි. අපා අකුසල් සිහිකර කර ඉඳල අපායට වැටීමේ ආදීනව පෙන්නල දෙනවා. ඔය විදිහට ආදීනව පෙන්නමින් ආදිත්ත පරියාය මේ ගිනිගෙන දිලිසෙන ගිනි පොක්කුරු ගිනි හුලක් ගින්න උපමා කරගෙන ආයතන 6 තුළින් ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ සිහිකර කර අකුසල් උපද්දවන්න නැතුව ඒවා ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධය කරයන ආකාරි ගැන බොහෝම ලස්සන දේශනාවක් කරා. මේ දේශනාව අවසන් වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා උතුම් මහරහත් භාවයට පත් වුණා. පිංහතුනි මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච දවසක් තුරුතුපුන් පොහෝ දවස. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව වේල්වන පූජාව සිද්ධ වනෙත් මේ වගේ පුන් පොහෝ දවසක කියල සඳහන්වෙන්. ඔබ දන්නවා රජගහනුවර එදා පාලනය කරපු රජ්ජුරුව තමයි සේනිය බිම්බිසාර මහරජතුමා. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා එදා උන්වහන්සේ කෙස් වැටිය කපල අහසට විසි කරලා. ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්න ඇමතියට ලබාදීලා. අහසින් ඇවිල්ල මහා බ්‍රහ්ම දෙවියන් පිළිගන්නපෝ ඒ මහා බ්‍රහ්ම දෙවියන් ගටීකාර බ්‍රහ්ම දෙවියන් අට පිරිකරක් පූජ කර එහි සිවුරු පිරිකර දරාගත්ත. ශ්‍රමණයෙක් විදිහට වෙස් හලාගෙන උන්වහන්සේ මහා වනාන්තරයට ගිය.
අනෝමා නදියෙන් එතර වෙලා. ඉස්සල්ලාම නගරයකට කියලාවේ රජගහනුවරට පැවිදි වෙච්ච ඒ මුල්ම දවසේ. කැලේ මැදින් ඇවිල්ලා පළවෙනියටම රජගහනුවරට ආවිශ්‍රමණයෙක් විදිහට. උන්වහන්සේ රජගහනුවර නගරේ පිණ්ඩ පාති වඩිනු. රාජ භෝජන රන් මිරිවැනි සඟල් පැළඳගෙන හිටපු. රත්තරන් තැටි ආහාරගත්ත සුද්දෝදන රජතුමාගේ එකම පුත්‍රයා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන මේ නගරයට ඇවිල්ල පිණ්ඩ පාතය යනකොට අර ලැබෙන ගොරෝසු රලු ආහාර සමහරයව පිළුණු එච්චේව වෙන්න පුළුව. මේවා පාත්තරයට ලැබිච්ච දවසේ උන්වහන්සේ විවේකෙන් පැත්තකට ගිහිල්ලා මේ පිණ්ඩ පාත දානි ටික වළඳන්න සූදානන් වෙනකොට එතනට ආවා රජ්ජුරුවන්ගේ ඔත්තුකාරයන්ගේ පණවිඩේ ලැබුණට පස්සේ රජ්ජුරුව. උන්වහන්සේ මේ නගරේ සැරිසරනවා දැකල රාජකය ඔත්තුකාරයන්ට සැකහිතුන මේ කෞද මේ නම් සාමාන්‍ය ශ්‍රමණයෙක් වෙන්න බෑ. බොහෝම ලස්සනයි රන්වන් පාට ශරීරයක් තියෙන. බොහොම ලස්සන රූප සම්පත්තියක් තියෙන රාජ කුමාරයෙක් වගේ මේ ශ්‍රමණයෙක් හරියට දෙවි කෙනෙක් වගේ. ඉක්මනට පණවිඩේගේ ඔත්තුකාරයන්ගෙන් රජ්ජුරුවන්ට නම් කියාහිට රජතුමනි මේ නම් දෙවි කෙනෙක් වෙන්න පුළුව. හිතාගන්න බැරි ලස්සන රූපයක් තියෙන කෙනෙක්. රජ්ජුරුවොත් මාලිකාවෙන් පහලට බැහැගෙනාව. එනකොට උන්වහන්සේ පිණ්ඩ පාති කරගෙන ලැබිච්ච දාන ටික වළඳන්න සූදානන් වෙන. රජ්ජුරුව ළඟට ඇවිල් ඇහුවා ඔබ කවුද? කතා බහ කරනකොට අඳුන ගත්තා මේ සුද්දෝදන රජතුමාගේ පුත්‍රයා. කලින් ලිපි ගණු දෙනු කරලා දැනාදුනගෙන තිබුණ හැබැයි රූපෙන් දැකල තිබෙනෑ. ඒ වෙලා බිම්බිසාර රජ්ජුරුව ඉල්ලීමක් කරා. ඔබ මේ රාජ සැප සම්පත් අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන යන්නේ ඔබේ රාජ්‍ය පුංචි නිසාද. මගේ රාජ්‍ය විශාලයි. ඔබ කැමතිනං අපි මේ රාජ්‍ය දෙකට බෙදාගෙන සමගියෙන් මේ මගද දේශි රජකං කරමු කියෝ. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ කියනවා රජතුමනි මම රාජ්‍ය අතහැරලා රාජ්‍ය සැප සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන කෙනෙ. ඒ නිසා මට රාජ්‍ය ගැන රාජ්‍ය සැප ගැන කිසි ආසාාවක් නෑ කිය මං ඒ අතහැරලා යන කෙනෙ. ඒ වෙලා බිම්බිසා රජ්ජුරුව ඉල්ලීමක් කරා. ඔබහන්සේට ඒ හොයාගෙන යන විමුක්තිය ඉක්මනින්ම ලැබේවා. ඔබහන්සගේ අරමුණ සාක්ෂාත් වේවා. හැබැයි ඔබහන්සේ මට පොරොන්දුවක් වෙන්න. ඔබහන්සේගේ ඒ අරමුණ සාක්ෂාත් කරගත්ත ගමන් ඔබහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා මට ඒ මාර්ගි කියල දෙන්න. මටත් ඒ විමුක්ති මාර්ගය ගැන කියල දෙන්න. හොඳයි රජතුමනි කියලා ඉදා පොරොන්දුන. ඔන්න ඔය පොරොන්දුව ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා දැන්ගේ අයි රහත් වෙලා. දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන බුද්ධත්වයෙන් පසුව රජගහනුවරට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වඩින ආරංචියයට පිම්බිසා රජතුමා රාජකී විශාල පිරිසක් එක්ක මගට මාව පිළිගන්න. මිනිස්සු විශාල පිරිසක් රැස් වෙලා පුදුමෙන් පුදුමට පත්වෙලා. මොකද ඒ වෙනකොට බිම්බිසා රජ්ජුරුව විතරක් නෙවෙයි බොහෝ පිරිසක් හිතාගෙන හිටියේ උරුවෙල් කාශ්‍යප රහත් කියලා. නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ අය රහතුන් කියලා තමයි මිනිස්සු හිතාගෙන හිටි. ඒ නිසා තමයි ඒ අය පුද පූජාරගෙන යනවා පෙරහැරෙන් ගිහිල්ලා තෑගි බෝගදීලා පුද පූජා දෙනවා. මේ අය රහතුන් විදිහට තමයි කාලයක් රහත් නොවී මිනිස්සු රවට්ටගෙන හිටිය. බිම්බිසා රජ්ජුරුවන්ට උරුවෙල් කාශ්‍යප ගැන තිබ්බර කලින් විශ්වාස නිසා හිතුනා බුදුහාමුදුරුව ළඟ ඉන්න උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ තුන් දෙනත් ඉන්නවනේ. ඒ වෙලා බිම්බිසා රජ්ජුරුව දැක්ක ගමන් හිතුවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාවද්ද. එහෙම නැත්නම් උරුවෙල් කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද. එක්කො මේ සුද්දෝදන රජතුමාගේ පුත්‍රරත්නය
නදී කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාද එහෙම නැත්නම් නදී කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාවත්ද. එහෙම නැත්නම් උන්වහන්සේ ගයාකාශ්‍යපගේ ගෝලයෙක් වෙලාද එහෙම නැත්නම් ගයාකාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද කියලා යම් සැකයක් ආව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ හිත දැකලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයාකාශ්‍යප කියන අයට කියනවා රජතුමාගේ හිතේ ඇතිවෙච්ච සැකේ දුරු කරන්න ඔබවහන්සේලාට දැන් කාලයයි කියව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල රහත් වෙලා හිටපු මේ රහතන් වහන්සේලා පිරිස අතර උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ මහරහතන් වහන්සේලා රජ්ජුරුවන්ගෙත් හිත දැකලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලා අහසට පැන නැග්ග. සියලු දෙනා ඉදිරි අහසට පැන නැගලා මුලින්ම තල්ගස් 7ක් තරම් අහසට පැන නැගලා අහසේ ඉඳන් බුදුගුණ කියමින් බුදුහාඳුරන්ට වන්දනා කරනවා. සත්තාමී භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මම උන්වහන්සේගේ ශ්‍රාවකේ. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයෙන් සියල්ලම දන්න. මම උන්වහන්සේගෙන් අහලා අවබෝධ කරගත්ත දෙයක් මිසක් මම වෙන මගේ ඥානෙන් අවබෝධ කරගත්ත දෙයක් නොවේ. ඊළඟට තල්ගස් 6ක් තරන් ඉහළ අහසේ පෙළහර පාලා ඒ විදිහට මායමත් වන්දනා කරා. තල්ගස් 5ක් තරම් 4ක් තරම් මේ විදිහට 7 වාරයක් අහසේ පෙළහර පාමින් සත්තා මේ භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මන් ශ්‍රාවකයෙක් පමණයේ කියමින් මේ පිරිස අතර පෙළහර පාමින් බුදුරජාණන් වහන්සේට අහසේ ඉඳගෙන වන්දනා කරන්න ගත්තා. මේක දැක්කපු රජ්ජුරුව ඇතුරු රාජකීය පිරිසත් සියලු දෙනාම සාදුකාර දෙදී බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එදා බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම දහම් දෙසුවා. ඒ බණහපු පළවෙනි දවසෙම බිම්බිසාර රජතුමා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. පිංගතුනේ රාජ්‍යත්වයක් කියන එක රටක් පාලනය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඒ රාජ්‍ය කටයුතු කරන රජතුමා බණහල සෝවාන් ඵලයට පත් සෝවාන් වුණාට පස්සේ රාජ්‍ය අතහැරියේ නැහැ. අන්නේ නිසා ඔබ මතක තියාගන්න ධර්මය අවබෝධ කරපු කෙනෙකුට ධාර්මිෂ්ඨව රටක් වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. බොහොම ධර්මානුකූලව රාජ්‍ය කටයුතු බොහොම හොඳින් ඒ රටේ සිදු කරගෙන ගියා. එදා බිම්බිසාර රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිළිගන්නල වන්දනා කළ කිනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන් බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නෑ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තොර මට ජීවිතයක් නෑ. මේ ශ්‍රාවක මහා සංඝරත්නයෙන් තොර මට ජීවිතයක් නෑ. ඇයි පිංගතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් කියන්නේ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාවකට පැමිණිච්ච කෙනෙක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ මේ ආරාධනාව පිළිගන්න සේක්වා. ඔබ වහන්සේට කැපනම් ඔබ වහන්සේට මම මගේ රාජකීය උයන මට තියෙන ලස්සනම උද්‍යානයේ රජ්ජුරුවන්ගේ රාජකීය උයන මම කුටි සෙනසුන් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් හැටියට මගේ උයන පූජා කරනවා. ඔබ වහන්සේලාට මං ඒ භූමිය පූජා කරනවා. අවශ්‍ය සියලු පහසුකම් මං එහි සකස් කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් පහසුකම් සලස්සනවා. ඔබ වහන්සේ මගේ ආරාමයේ පිළිගෙන ඒ භූමියේ මේ රහතන් වහන්සේලා සමගින් සංඝයා සමග වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට රජ්ජුරුවන්ගේ රාජකීය උයන ආරාමයක් හැටියට පූජා කරන්නට යෙදුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජා වේළුවනාරාම. පිංගතුනි ඔය වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච පුන් පොහෝ දවසක් අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ. දැන් බලන්න බිම්බිසාර රජතුමා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෙක්ගේ ස්වරූපේ ලක්ෂණ ජීවිතය ඇතිවන
ගැටලු ප්‍රශ්න ඉදිරියේ අටලෝ දහමින් කම්පා නොවී ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ධර්මය තුළම ආරක්ෂාවෙන ආකාරය අපි මේ බිම්බිසා රජතුමාගේ ජීවිත කතාව යම් යම් සිදුවීම් වලින් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් ආදර්ශ රැසක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පිංහතුනේ සසර කරපු කර්ම විපාක සෝවාන් වුනත් සකදාගාමි වුනත් අනාගාමි වුනත් රහත් වනත් පිරිනිවන් පානකං කර්ම විපාක පස්සෙන් එනවා. අපි කරපු පුුණ්්‍ය විපාක වගේම අකුසල විපාකත් පිරිනිවන් පානතෙක් විටිං විට බලවත් වෙලා අපිට සසරේ සැප විපාක වගේ මකුසල විපාක නිසා දුක් විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාට පවා පෙර සසර කර්ම විපාකත් එක්ක රහතන් වහන්සේලාට එන විපාක ධර්මී හඳුන්නන්නේ ප්‍රවෘත්ති විපාක කියල. උන්වහන්සේලා අටලෝ දහමෙන් කම්පානු නොවනට එහි විපාක උන්වහන්සේලාට විඳින්න සිද්ධ වෙන. පිංහතුනේ බිම්බිසා රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ටව තමන්ගේ රට පාලනය කර. ඔය අතරේ තමන්ගේ බිසවට දරුවෙක් පිහිටියක් කුසේ. ඒ වෙනකොට බිම්බිසා රජතුමා සෝවාන් වෙලා බොහොම ධාර්මිෂ්ටව හොඳට පන්සිල් ලකින කෙනෙ. මේ දරුව කුසේ පිහිටියට පස්සේ අර දේවියගේ දැන් කුසේ දරුව වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වුණා. සාමියගේ පපුුව පලල ලේබොන්න ආසාාවක් ඇතිවුණු. දැම් බලන්න කියන්න පුළුවන්ද අද රජ්ජුරුවන්ට කියන්න පුළුවන්ද. අමුතුම විදිහ විකෘති දොළ දුකක්. ඉතින් රජ්ජුරු අහනවා දේවිය මොකද දැම් මේ දරුවෙක් ලැබෙන ඉන්නකොට කොච්චර සතුටින් ඉන්න ඕොන්ද. දේවිය මොකද මේ අසතුටින් කැමති දෙයක් ඕන දෙයක් කියන්න ආස කරන දෙයක් කොහෙන් හරි වෙන රාජ්‍යකින් හරි මංගෙන්න්නල දෙන්න. දේවිය මොකූත් නොකිය ඉන්න. හැබැයි දේවියට කණ්ඩ පිරියක් නෑ කෑම කන්නේ. හිතට එන්නෙම ස්වාමියගේ පපෝ පල්ල ලේබු නාසාාව. අවසානය රජ්ජුරුව කොහොම හරි අහලා අහලා කියන්නෙම නැති තැන සේවිකාවන් පරිවාර කාන්තාවන් යොදෝලා දේවියගේ දොළදුක ගැන විස්තරහගත්තා. ඒ වෙනකොට රජ්ජුරුව සෝවාන් වෙලා රජතුමා දේවිය ඉදිරියට ගිහිල්ල තමන්ගේ මගුල් කඩුවෙන් පපුුව සිදුරු කරලා ගලන ලේටික එකතු කරලා දුන්න කියනවා බොන්න. කොච්චර තමන්ගේ සාමියට ආදරයක් තිබුණත් අර කුසේ වැඩෙන දරුවගේ දොළදුක මේ සංසාර වෛරයක් එන්නේ හතුරේ. අර ලේටික බීගෙන ගියා කියන. එදා රජතුමාගේ අනාවැකි කියන අය. ඒ වෙනකොට හැම රජ කෙනෙකුට මේ කාල ඉඳලා තියෙනවා යම් යම් ශිල්ප ශාස්ත්‍රාංග ලක්ෂණ ශාස්ත්‍ර අනාවැකි කියන ඒවා අනාගතයේ වෙන දේවල් ඔය නිමිති මේවා ගැන යම් දැනුමක් ඇති අය. ඒ අය කියන්න ගත්තා මේ නිමිතිවලට අනුවනං ඔය උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ට හතුරේ. රජතුමාට අනතුරක් මේ දරුව ඉපදුනොත්නම්. දේවිය මේක දැනගත්තට පස්සේ හිතුව මගේ රජ්ජුරුවන්ට මගේ ස්වාමියට හතුරෙක් වෙන දරුවෙක් මං බිහි කරන්නේ නෑ. මං මේ දරුව කුසේ කොහොමහරි නැති කරනවා. හැබැයි බිම්බිසා රජ්ජුරු සෝවාන් වෙච්ච කෙනෙක්. ප්‍රාණඝාතයකට කිසිම විදිහකින් ඉඩක් දෙන කෙනෙක් නෙමේ. දිවිහිමියෙන් ආර්ය කාන්ත සීලයක් රකින කෙනෙ. ඒ නිසා දේවියට කලලේ කුසේ වැඩෙන දරුව නැති කරන්න ඉඩ දුන්නේ කොහොම හරි ඒ දරුවව ආරක්ෂිතව බිහි කෙරෙව්ව. ඒ බිහිවෙච්ච කුමාරයා පුදුම ආදරයකින් හදා වඩාගත්ත. ඒ තමයි අජාත සත්ත මිනිස්සුමයි කියන්න අජාත කියන නූපන් සතුරක් මවකුසේදිමයි නම වැටුණු. කොච්චර ආදරෙන් හදා වඩාගත්තත් තරුණ වයසට එනකොට අර සංසාර වෛර පෙර සසර අකුසල විපාකයක් මත සංසාරික වෛර බැඳගෙන ආපු කෙනෙක් මේ. පාපමිට්ට සේවනයට යොමු වුණ. රජකම ගැන ආසාාවේ රජකම ඉල්ලවා. බිම්බිසා රජ්ජුරුවෝ රජකමට ලෝභ කෙනෙක් රජකමට පෙරේත කෙනෙක් නෙමේ. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. බොහෝම සතුටින් තමන්ගේ පුතාට රාජ්‍යත්වය පැවරුව. බිම්බිසා රජතුමා හිතාගත්තේ පුතාට රජකම දීලා මං මගේ ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. මට නිතර බණහන්ඩ පුළුවන්
බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඇසුරේ මට හොඳට ධර්මය දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි අජාසත් රජ වුණාට පස්සේ දේවදත්ත කියන මේ පාපී භික්ෂුවගේ ඒ පෞකාර අදහස් පිළිගත්ත අජාසත්ත බිම්බිසා රජ්ජුරුවන්ව හිර කරලා හිරකුටියක දාලා වද දුන්න. ඔබ අහලා තියෙන ශාසනික ඉතිහාසය සිදුවේ. මුලදි කන්න නොදී හිර කරලා තිබ්බ කාලයක් කන්න දෙන්නේ. තමන්ගේ අම්මට විතරක් බලන්න දෙනවා. දේවිය කොහොම හරි හොරෙන් බත්මුලක් හංගගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට මුලදි දුන්න. අන්තිමට ඒක අහුවුණ. ඊට පස්සේ තමන්ට කන්න දෙන ටික අඹරල ඇගේ ගාගෙන සලුවකින් වහගෙනන. ඒ ටික සූරල පොංචි ගුලියක් හරි හදල කවන. අවසාන මේකත් අහුුණාට පස්සේ දේවියටවත් තමන්ගේ ස්වාමිය බලන්න දෙන්න. පොංචි හිරකුටියක කවුල් එකම කවුලුවක් තියෙනවා. කන්න නොදී වතුරත් නොදී මැරෙන්න්නම දාලා තිබ්බා. මැරෙයි කියල බලාගෙන දාලා තිබ්බ. බිම්බිසා රජ දැන් හිතන්න ඔන්න ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ මොන තරං කරදර බාධා විපත්තාවත් හිත හදාගන්න හැට හිතේ තියෙන ධර්මී පිහිටපු කෙනාගේ හිතේ ස්භාව අපිට වැදගත්වෙන්නේ යන්න එතන. අපි අද බණයහුවට අපි පින්කංකරට අපි දන්නේ නෑ පෙර සසර කර්ම විපාක අපි පස්සේ මොන විදිහට එනවද කියලා. පිංහතුනි බිම්බිසා රජ්ජුරුව හිටපු හිරකුටියේ කවුලුවෙන් ඈත බලනකොට පේනවා ගිජ්ජකූට පරොතේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කුටියක්. ගිජ්ජකොට පරොතේ බිම්බිසා රජතුමා බුදුහාන්දුරන්ට විවේකෙන් වැඩඉන්න සකස් කරපු ලස්සන බෝමියක කොටියක් තියෙන. බුදුරජාණන් වහන්සේ දිනවලහි වැඩ හිටිය. ඒ දිහා බලාගෙන හිරකුටිය හිටියත් බුදුගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි. විද්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස දම්ම සාරති බුද්ධෝ භගවා කෙළ ඒ දිහා බලාගෙන බුදුගුණ හිතන. ඊළඟට රජ්ජුරුව හිතනවා දැම් බලන්න පුතජ්ජන කෙනෙක් නං හිතයි ඔන්න මං පින්කං කරලා ආරාමහදල පූජ කරලා මගේ රාජකී උයනත් බුදු හාන්දුරන්ට පූජ කරලා ඔන්න පින්කංකරපු අපිට වෙච්ච දේ කියලන්න මිනිස්සු හිතන්. ඔන්න පෘතජ්ජනයා තමන්ට කරදර විපත්වෙනකොට තමන්ගේ පිනට තමන්ම ගරහ කරනවා. දීපු දානයට පින්කංවලට බනින මිනිසු කොච්චර ඉන්නවාද. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසා රජ්ජුරුව හිතුවේ නෑ. ඇයි මට මෙහෙමුණේ කියල හිතුවේ නෑ. රජ්ජුරුව දන්නවා කර්ම කරම් පලගැන. ලෞකික සම්මාධිට්ටියෙන් යුක්තයි. ලෝකෝත්තර සම්මාධිට්ටියේ සත්‍යඥානය ඇතිකරගත්ත කෙනෙ සෝවාන් වෙච්ච කෙනෙ. බිම්බිසා රජ්ජුරුව හිතනවා ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විදින්නේ. බුදු හාන්දුරු දේශනා කරේ ඉපදීම දුකක්. ඉපදුනානං සෝක වැලපීම් දුක්ක දෝමනස්ස ජරාව්‍යාදිස් මරණ මේක තමයි ජීවිතේ. මේ ධර්මයේ කාන්තයෙන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියලා ධර්මීම ගුණ හිතනවා සඟගුණ හිතනවා මරණ සතිය වඩනවා අනිත්‍ය සිහි කරන. හොඳට ධර්මය වඩනවා. කාලයක් ගියා හිරකුටියට කන්න කෑම යවන්නෙත් නෑ වතුර යවන්නෙත් නෑ. බිම්බිසා රජ්ජුරු මැරෙන පාටකුත් නෑ. අවසානය අජාසත්ත දේවදත්තකින් උපදේ සරගෙන බිම්බිසා රජ්ජුරුවන්ට වදදී ළම මරන්න තීරණය කරා. වදකයෝ ලවා යටිපතුල් පලලා ගිනි පොකුරුට ඉඳං ඇවිද්දෝල වදදීල බිම්බිසා රජ්ජුරුවන්ව මැරෙව්ව. හැබැයි පිංහතුනි ධර්මය අවබෝධ කරගත් රජ්ජුරුවෝ අජාසත්තට වෛර කරගෙන මැරුන්නේ. ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසා රජ්ජුරුවෝ ධර්මයම සිහිකරගෙන පණගියා නින්දෙම් පිබිදියා වගේ දිවියලෝකෙ ජනවසභ නමින් දෙවි කෙනෙක් වෙලා පහළවෙන. දීගනිකා තින ලස්සන දේශනාවක් ජනවසභ සූත්‍රය. බිම්බිසා රජ්ජුරුවෝ ජනවසභ නමින් දිවියලෝක ඉපදිලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් නැවිල්ල. දිවියලෝක විස්තර කියලා සුධර්මා දිවී සභාව දෙවියන් බණහන හැටි පෝය දවස්වලට දෙවරු සුධර්මා දිවී සභාවට එකතු වෙලා ධර්මය දියුණු කරන හැටි ධර්ම සාකච්ඡා කරන හැටි මේ විස්තර කියලා බුදුහාන්දුරන්ට කියනව ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මන් දැන් සකදාගාමිවෙන්න මහන්සි වෙනවා. මනුස්සලෝකෙදි සෝවාන් වෙලා හිටි බිම්බිසා රජ්ජුරු. දෙව්ලොව ඉපදිලා ජනවසභ නමින් සෝවාන් වෙන්න මන් දැන් වීරිය ගන්නවා කියලා බුදුහාන්දුරන්ට වන්දනා කරලා නොපෙනේ ගියා.
බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජ්ජුරුවෝ කියපු කරුණු ඇසුරින් සංඝයාට බොහොම ලස්සන දේශනාවක් කරා. ඒක තියෙනවා දීඝනිකාය ජනවසභ සූත්‍රය. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා මොන තරම් කරදර බාධා විපත්තාවත් පෙර සසර කර්ම විපාක නිසා අපි දන්නේ නෑ ගුටි කාල මැරෙන්න වෙයිද, ගින්නෙන් පිච්චිලා මැරෙන්න වෙයිද, වසංගතයකට අහු වෙලා. ඔබ දකිනවා මේ කාලෙ කොච්චර මිනිස්සු දුක් විඳිනවද. නොසිතන විදිහේ විපත්වලට ජීවිතේ මෝන දෙන්න සිද්ධ වෙන. අපි දන්නේනේ අනාගතය මොකක් වෙයිද. ස්වභාවික විපතක්, භූමිකම්පාවක්, නායාමක්, කවුරු කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට අපිට මැරෙයි අපි කවුරුත් දන්නේ නෑ. ඒ නිසා ජීවිතේ මොන තරම් කරදර බාධා විපත්තාවත් ධර්මය අවබෝධ කරගත්ත සැබෑ ලෙස ධර්මයේ පිහිටපු ආර්ය ශ්‍රාවකයා ධර්මයෙන්ම පිහිට ලබනවා. ධර්මයෙන් ආරක්ෂා වෙනවා. එයා ධර්මයෙන් රැකෙනවා. එහෙමනම් පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ උත්සාහ කර අපිට මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය කරන්න පුළුවන් කමක් නැහැ. වෙනස් වෙන ලෝකෙ වෙනස් වීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපිට පුළුවන් ඒ ස්වභාවයේ ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන මේ සසරෙන් මිදීම පිණිස වීරිය වඩන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා, පාරමිතාවක්ම වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් ධර්මානුශාසනාවෙන් රැස් කරගත්ත පින ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි, ඔබ වෙනුවෙන් අද දවසේ ලක්ඛණ්ඩ බුද්ධ රශ්මී පෝදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු කිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින්. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ අංක 12 වටගොඩ පන්සල පාරේ අරුප්පල මහනුවර යන ලිපිනේ පදිංචි චන්ද්‍රා වන්‍යාරච්චි ස්වාමි පුරුෂයා සහ කුසල ඩන්ස්ටන් තොසිනී යන දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මේ ධර්ම දේශනාව උතුම් බුද්ධ පූජාවක් වේවා, ඉක්මන් භවයකදීම සුඛ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා යන්න ප්‍රාර්ථනා කිරීමත්, ජනවාරි 6 වන දිනට උපන් දිනයේ යෙදුණු චන්ද්‍රා වන්‍යාරච්චි මවතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම හා දීර්ඝායුෂ පැතීමත්, ඒත් එක්කම පරලෝසෙපත් කේ.ජී. සුවඳරා මවතුමියට හා ඩී.කේ. වන්‍යාරච්චි පියතුමාටත් ස්වාමි පුරුෂයාගේ පියතුමා වන කිරිගෝරිස් අමරතුංග සහ ජේන් සමරතුංග ආදරණීය මව්පිය දෙපළටත් පරලෝසෙපත් සියලුම ඥාති වර්ගයාටත් පින් පෙත් පැමිණවීමයි. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනාට, සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ තවත් අරමුණක් වුණා. ඔවුන්ගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. අද දවසේ ලක්ඛණ්ඩ බුද්ධ රශ්මී පෝදා විශේෂ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය වේවා.
සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගෙන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.1-551-356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්න. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.